වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යළිත් තීරණය. අද තීරණයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන්ට ගරු අජිත් නිවාඩ් කප්ටාල් මැතිතුමන්ට. අර විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසුවේ දැන් ඔබතුමාලා 2010 15 කාල සීමාව තුළ 2005 ඉඳන් මෙපිටටම ඔබතුමාලා ආර්ථිකය ශක්තිමත් කරන්න උත්සාහ කළේ සංචාරක කර්මාන්ත නැත්නම් සේවා ආර්ථිකයක් මත පදනම් කරගෙන. මේ වෙනකොට ඒකේ යම් යම් අස්ථායි තත්ත්වයන් අපිට නිර්මාණය වෙලා තියෙන අපි අත්විඳිනවා. දැන් ඔබතුමාලා අලුත් රට හදන්න යන්නේ ඒ මතම විශ්වාසයේ තියෙනවද නැත්නම් වෙන ක්‍රමයක් ඔබතුමාලා හොයා ගන්නවද? අපේ රටේ දළදේශීය නිෂ්පාදිතය අපි බැලුවොත් දසුන් ඒ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ 4% පමණ. එතකොට ඒ 4% අපිට අහිමි වෙනවා කියලා කියන්නේ යම් කිසි දුර්වලතාවයක් වෙනවා කියලා කියන්නේ අපි ඒ කොටස වෙන පැත්තකින් වර්ධනය කර ගන්න අවශ්‍යයි. ඉතින් මේකේ අපි ඒ ක්ෂේත්‍රයට අදාළ පුද්ගලයෝ ඒ ගැන සෑහෙන කම්පාවක් දැනුණාට මුළු ආර්ථිකයම කළමනාකරණය කරද්දී අපිට සමහර කරාට ඒකෙන් ඇතිවෙන ඒ කම්පාව උහුල ගන්න පුළුවන් වෙන කම්පාවක් වෙන්න පුළුවන්. අපි ඒ හින්දා අපේ මුළු මානසිකත්වයේ වට ගන්නට අවශ්‍ය නැහැ. ඒකට අපි ඒකට යොමු වෙන්නට ඕනේ. දැන් ඒ කියන්නේ එතනින් අපිට ලැබෙන මුදල්, එතනින් ලැබෙන ඒ සහනය, එතනින් ලැබෙන රැකියාවල් වෙනුවට අපි වෙන තැනකින් අපිට හරි ගස්ස ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට తాවකාලිකව හරි ඒක හරි ගස්ස ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි තීරණය කෙරුවේ සංචාරක ක්ෂේත්‍රයේ ඒ ව්‍යුහය වැඩි කාලයක් යන නිසා නැවතවරක් හරියාවේ. අවුරුද්දක ඔබතුමාලා උපකල්පනයක ඉන්නේ. උපකල්පනයක ඉන්නේ. මොකද අපි දැන් සාමාන්‍යයෙන් අපේ මේ ලෝකයේ දිහා බලද්දී සංචාරක ක්ෂේත්‍රයේ සදාටම වැටිච්ච ක්ෂේත්‍රයක් නෙමෙයි. ඔව්. අපි එහෙම හිතුවොත් අපි ඒකෙන් සම්පූර්ණ මෑත් වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මට පේන හැටියට ලෝකයේ දැනටමත් අර්ථකථනය කරලා තියෙන ආකාරයට යම් තැන්වලදී දැන් ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයට නැවතවරක් පිවිසෙනවා. හිමින් පිවිසෙනවා. දැන් මේ දේශීයවත් යම් කිසි මේ තත්ත්වයක් දැන් මතුවෙනවා. දැන් මම හිතන්නේ අපේ රටේ හෝටල් වලටත් දැන් දේශීය මිනිස්සු යන්න පටන් අරන් තියෙනවා. හෝටල් වලට ගිහලා කෑම කන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිලායි කියලා අපි හිතන්න නරකයි. ඒකට තව ඒ කඩා වැටිලා තියෙන කාලය තුලදී යම් කිසි දුර්වලතාවයකට පත් වෙලා තියෙන කාලය තුලදී අපි ඒ ක්ෂේත්‍රය බලා ගන්නට ඕනේ. අන්න එතන තමයි මෙන්න මේ අභියෝගය. දැන් කොච්චර කලකද කියලා අපිට හරියටම කියන්න බැරි වුණත් අපි අවුරුද්දක වගේ කාලේ පරාසයක් අරගෙන ඒ කාලේ පරාසය තුලදී අපි කොහොමද සේවකයන්ව රැකගන්නේ? කොහොමද මේ හෝටල් ක්ෂේත්‍රය, ඒ පද්ධතිය, ඒ බස් වැනි දේවල් කොහොමද පිරිහෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්නේ කියලා අනේ ඒ වගේ තැනකට අපි යොමු වෙන්නට ඕනේ. එහෙම අපි යොමු වුණොත් මම හිතන්නේ නැවතවරක් මේ පිබිදීමක් ඇති වෙනකොට කොවිඩ් එකේ ප්‍රශ්නේ ඉවරලා පටන් ගන්නකොට අර අපි කියනවා ඒක ආර්ථික මේකේ V shaped recovery කියලා. ඒ කියන්නේ ඊටමත් ඉක්මනින් නැවත මේ නැගිටිනවා කියන එක. ඉතින් එතනට යන්න තමයි අපි බලාපොරොත්තුව. මට හිතෙන්නේ ඒ කියන්නේ ඔබතුමාලා ආයේ එතෙන් යන්න කියලා කියන්නේ තාමත් ඔබතුමාලා විශ්වාසෙත් යන්නේ සේවාර්ථිකයට. නැත්නම් නිෂ්පාදන ආර්ථිකයට හැදෙන්නේ නැද්ද? දැන් අපේ රටේ ආර්ථිකය දිහා බැලුවොත් අපේ රටේ සේවා ආර්ථිකයේ 60%ක් දායකත්වයක් දෙනවා අපේ ආර්ථික පද්ධතියට. ඒත් එක්කම අපේ රටේ නිෂ්පාදනය ඒ කියන්නේ මේ කර්මාන්ත ක්ෂේත්‍රය 32%ක්. මේ කෘෂි කර්මය 8%ක්. ඉතින් ඒක තමයි දැනට තියෙන කොම්පොසිෂන් එක. ඒක තමයි දැනට තියෙන මේ සංයුතිය. ඔතනදී ඒ සංයුතිය යම් තැනකදී සේවාර්ථිකයෙන් රටට දායකත්වය ලබා දෙන ප්‍රමාණය අවම වෙද්දී ඔබතුමාලා අනිත් පැත්තේ නිෂ්පාදනාර්ථකයේ පැත්තෙන් යලි පිබිදීමක් වෙනුවෙන් එන අයවැයකින් හරි. එහෙම නැත්නම් ඔබතුමාලා මේ අභ්‍යන්තරය කරන සාකච්ඡාවලදී හරි වැඩි අවධානයක් යොමු කරන්න සූදානමක් නැද්ද? දැන් තියෙනවා. දැන් මෙහෙම දැන් සේවා ආර්ථිකය කියන එක හැම ක්ෂේත්‍රයකම පොදුයිනේ. දැන් ඉන්ෂුරන්ස් කියන එක සේවා ආර්ථිකයක්. ඒකට ඒක පොදුයි. බැංකින් කියන්නේ සේවා ආර්ථිකයක්. ඔබතුමාලත් සේවා ආර්ථිකයක්. දැන් මේ ආර්ථික මේ සේවා වෙනුවෙන් කී දෙනෙක් ඉන්නවද? සෞඛ්‍ය සේවා ආර්ථිකය, අධ්‍යාපන සේවා ආර්ථිකය. ඉතින් ඒ ඔක්කොම දේවල් ආර්ථික කටයුතු. ඉතින් ඒ ආර්ථික කටයුතු ඔස්සේ රටේ යම් බොහෝ දෙනෙක් ඒවට නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා සේවා ආර්ථිකය කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. මේ අපේ රටේ ඒ ආර්ථික ක්ෂේත්‍රයන් අපි බලා ගන්නට ඕනේ. ඒ කියන්නේ සේවාර්ථිකය කියලා අපි ඒකට මේ දෙන සැලකිල්ල අඩු කිරීමෙන්
ඒකේ විශාල ප්‍රමාණයක් ඒකේ රැකියාවල් වල නිරත වෙලා ඉන්නවා. ආනයනය කරනවා, අපනයනය කරනවා, ඒ ඔක්කොම ක්ෂේත්‍ර. දැන් එතකොට ඒත් එක්කම තියෙනවා මේ කෘෂිකර්මය. කෘෂිකර්මයේත් 35% නිරත වෙලා ඉන්නවා. ඒකට ඒ ක්ෂේත්‍රය තවදුරටත් අපි මේ වර්ධනය කරන්න පුළුවන් නම් එතකොට අපේ ආහාර සුරක්ෂිතභාවය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්නවා. ඉතින් ඒවයි තියෙන වාසිත් තියෙනවා. සමහරක් වෙලාවට අපේ මේ පසුගිය අවුරුදු 5 තුලදී සිදුවෙච්ච දෙයක් තමයි කෘෂි ආර්ථිකයට තිබිච්ච මේ දායකත්වය අඩු වුණා. ඒක අඩුවෙන් උනේ මේ සේවාර්ථිකය අපි වැඩියෙන් දුන්නයි කියන හින්දා විතරක්ම නෙමෙයි. සමහරක් වෙලාවට ඒ කෘෂි ආර්ථිකයට තිබිච්ච සැලකිල්ල මදි නිසා. දැන් අපි ඒක තමයි කෘෂි ආර්ථිකයට වැඩිපුර සැලකිල්ලක් යොදවනවා. ඒ ආර්ථිකය තවදුරටත් වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දේශීයව අපේ නිෂ්පාදනය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි ඔය පිත්තර ආශ්‍රිතව තවත් දේවල් ආශ්‍රිතව අපි දැන් කටයුතු කරගෙන යන්නේ. ඉතින් මෙතනදී අපි පොදු සැලැස්මක් අනුව යන්නට ඕනේ. මට හිතෙන්නේ අපි එක ක්ෂේත්‍රයක් පමණක්ම ඉලක්ක කරගෙන ගියොත් වෙන්නේ අපිට සමහරක් වෙලාවට අර වර්ධනය වෙන්න පුළුවන් ක්ෂේත්‍ර අපි දුර්වල කරගන්න පුළුවන්. දැන් කියමුකෝ IT සෙක්ටර් එක. තොරතුරු තාක්ෂණ. සේවාර්ථිකය. ඒ සේවාර්ථිකය. එතකොට මේ සේවාර්ථිකයේ කොටසක් තමයි මේ තොරතුරු තාක්ෂණය. එතකොට BPOs ඒ කියන්නේ පිට රටවල් වලට අපේ බිස්නස් ප්‍රොසෙසින් අවුට්සෝසින් මෙහි වැඩ කටයුතු කරලා ඒක ඉන්ටර්නෙට් හරහා අපි වෙන රටවල් වලට විකුණනවා. සමහරක් වෙලාවට ආකිටෙක්ස්ලා ඉන්නවා. වාස්තු විශේෂඥයන්. මේ රටේ තමයි ඩිසයින් කරන්නේ. ඒක හරියට ඇමරිකාවට. ඒතර ඒ මුදල් ලැබෙනවා. accountants ඉන්නවා. මේ රටේ වැඩ කරලා පිට රටවල් වලට මේ ඒක ලබා දෙනවා. work from home කියලා දැන් තියෙනවා. ඒතර work from home කියලා කිව්වම ඒ කැනඩාවේ තියෙන කම්පැනි එක වැඩ කරන්න පුළුවන් ලංකාවේ ඉඳගෙන. කිසි ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේ දේවල් අද තාක්ෂණයේ ඔස්සේ කරන්න පුළුවන්. ඒ ඔක්කොම සේවාර්ථිකය. ඉතින් සේවාර්ථිකය අපි දුර්වල කරන්නේ නැතුව මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි දසුන්. තව එක පැත්තක් අපිට ශක්තිමත් කරන්න පුළුවන්, තව පැත්තක් දුර්වල නොකර. අපි සේවාර්ථිකය දුර්වල කරලා කෘෂි ආර්ථිකය නංවන්නට අවශ්‍ය නැහැ. කෘෂි ආර්ථිකය අපි නංවන්නට ඕනේ. අපි එතන වාසිය අපිට රාශියක් තියෙනවා අපිට ගන්න. ඒව අපි කරන්නට ඕනේ. ඒව කරන ගමන්ම අනිත් පැත්තෙන් සේවාර්ථිකය දුර්වල කරන්න අවශ්‍යකුත් නැහැ. ඒවත් අපි වර්ධනය කරන්න ඉඩ දෙන්නට ඕනේ. මොකද සමහරක් වෙලාවට ලෝකයේ සමග බද්ධ වෙලා ඒ කොටසේ අපිට ඇති කරගන්න පුළුවන් වෙන වර්ධනය සමහරක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. මොකද ලෝකයේත් එක්ක අපි බද්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ නිසා අපි ඒවත් අපි දුර්වල නොකර ඒ පැතිත් ශක්තිමත් කරලා එතකොට දැන් අපි ඇඟලුම් කර්මාන්තය කර හිටියා. ඒ කඩාවැටුණා. මොකද සමහරක් කම්පැනි බැහුවා, සමහරක් කම්පැනිට ගෙවන්න බැරුණා. ඒනට ඒ අය මොනවද කියන්නේ මාස්ක් හදන්න පටන් ගත්තා. අර PPE කියලා කිව්වා අර ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් මේ අර ඒ කියන්නේ කොවිඩ් එක ආරක්ෂිත ඇඳුම් ඒව හදන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලේ සෑහෙන ලොකු මුදලක් ලැබුණා. මට මතකයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒකට යොමු වුණා. ඒ කාලේ ටාස්ක් ෆෝස් එක හරහා අපි ඇමරිකාවත් එක්කම කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා අපිට කරුණාකරලා මේක හදලා ඉක්මනට දෙන්න කියලා. ඉතින් ඒවා මේ කොච්චර ලොකු මේ වැදගත් ක්ෂේත්‍ර වෙනවද? දැන් කිමුකෝ දැන් මාස්ක් එක ගැන බලන්න. මාස්ක් දැන් අපේ ලෝකේ මුළු ලෝකෙම ඉන්න මේ ජනගහනය 7 බිලියන 7ක්. එතකොට බිලියන 7න් භාගයක් මාස්ක් දානවා කියලා කියමුකෝ. එක මාස්කයක් දැම්මත් දවසකට බිලියන 3.5ක් අවශ්‍යයි. බිලියන. මාස්ක්ස් කොච්චර ලොකු ඉල්ලුමක්ද? එතකොට ඒ වගේ අපි දැන් ගණන හදලා බලන්න ඕනේ. බලලා ඊට පස්සේ ඒවට මාකට් සුමු කරන්න ඕනේ. ඒකට තාක්ෂණය ඇති කරන්න ඕනේ. ඒක ඉක්මනින් හදන්න පුළුවන්. දැන් චීනය තමයි වැඩිම මාස්ක් හදන්නේ. චීනය තමයි කොරෝනා වෛරස් එක පටන් ගත්තේ. අද ඒගොල්ලෝ දැවැන්ත මුදලක් එකතු කර ගන්නවා, හම්බ කරනවා මේ මාස්ක් හදලා. ඉතින් ඒ නිසා ඒ වගේ වාසි ඒ ෂණිකවම ගන්නට කටයුතු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබතුමාලා ලෑස්ති? අපි දැනටමත් ඒක කරගෙන යනවා. ඒ නිසා තමයි ඔය පීඩනය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන අපිට යම්කිසි ආකාරයකට. අජිත් නිවාඩ් කප්ටල් මැතිතුමා ඔබතුමාද වැඩසටහන ආපු නිසා ගණනාවක් තියෙනවා निराකරණය කරගන්න. පහුගිය කාලේ අපි සෑහෙන කතාබහට ලක් කරන්නේ රට ණය වෙලා තියෙනවා කියලා. අපිට ණයබර දරන්න පුළුවන්ද කියන කාරණේ. එක් තැනකදී යම් පිරිසක් අර්ථකථනය කරනවා අපි බැංකුවකින් හරි ශුද්‍ර මූල්‍ය ආයතනයකින් හරි ණයක් කරගෙන අපි හිර වුණාම අවසානයේ අපි කරන්නේ කරන්නම දෙයක් නැත්තම් ගෙවා ගන්න බැර නම් එක්කෝ අපිට ওই ගම්වල සමහර අත්දැකීම් තියෙනවා. අපිට මාදිතුනි වාර්තා වුණා එක්කෝ වහකුප්පිය වුණා නැත්නම් ඉල්ලලා මැරෙනවා. ලංකාවටත් වෙලා තියෙන එහෙම තැනක් කියලා පහුගිය කාලේ අර්ථකථනයක් කළා. ඇත්තටම අපි
තාම ණයබර දරා ගන්න බැරි තැනකද පුළුවන් තැනකද ඉන්නේ අපිට මේකේ නිදහස් වෙන්න බැරිද? මම මෙහෙම විග්‍රහ කරන්න. දැන් මම පොඩ්ඩක් ඉතිහාසයට යන්න මොකද ඒකත් වැදගත්. 2005 දී අපි රට බාර ගන්න කාලෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ණයබරතාවය තිබුණේ දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91ක් හැටියට. ඒ කියන්නේ මම ඔබලා විස්තර කරන්න කොහොමද වෙන්නේ කියලා. දැන් රටක ණයබරතාවය මනින්නේ රටේ ආදායමට සාපේක්ෂව ණය කොච්චරද කියලා. ඔව්. එතකොට ආදායම 100 නම් මේ ණය ප්‍රමාණය 91 නම් එතකොට ඒක තමයි ඒ අනුපාතය හැටියට ගන්න. දැන් පුද්ගලයෙකුත් එහෙමනේ. පුද්ගලයාගේ ණයබරතාවය මනින්නේ එයා ඒ පුද්ගලයාගේ ආදායමට සාපේක්ෂව. එතකොට අපේ රටේ ණයබරතාවය තිබුණේ 91ක් හැටියට 2005 දී. ඒ තත්ත්වය අපි අවුරුදු 9ක් තුලදී බොහොම හොඳින් කල්පනාකරණය කරගෙන 71 දක්වා අඩු කරගත්තා. එතනදී කල්පනාකරණය කරනවා කියලා කියන්නේ ණයබරතාවයට තියෙන ලක්ෂණ කීපයක්. මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේ වගේ වෙලාවක කරන එක හොඳයි කියලා මම හිතනවා. එකක් තමයි ගෙවන පොලි අනුපාතය. පොලි අනුපාතය වැඩි නම් ණයබරතාවය උහුලන්න බැරි තැනකට එනවා. දැන් ඒ කියන්නේ දැන් ඔබතුමා ණයක් ගත්තොතින් නෝනා ඉස්සරින් මහන්නේ මොකද්ද කීයද පොලිය කියලා අහනවා. ඔව්. අපි ගෙට ණයක් ගත්තා කියලා කොහොමද පොලිය කීයද? 14යි කියලා වුණා බණිනවා. 12යි කියලා කොහොමද හොඳයි කියලා කියනවා. ඇයි? පොලි අනුපාතය අඩු වෙන්න අපිට ගෙවා ගැනීමට තියෙන ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒකත් තමයි පොලි අනුපාතය අඩු කර ගැනීම. මට මතකයි අපි ඒ කාලේ පොලි අනුපාතය අඩු කර ගැනීමට බොහෝ උනන්දුවක් දක්වනවා. මම ගෙයක් හදන කාලෙදී මම පොලිය ගෙව 20%ක්. ඒ කාලේ ගණන් ඒවයි. ඊට පස්සේ අපි ආණ්ඩුව බාර ගන්න වෙලාවේදී ට්‍රෙෂරි බිල් රේට් එක. ඒ කියන්නේ බැඳුම් කර මේ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවපු රේට් එක 14යි 18යි. ඒක අපි අඩු කරගත්තා 6ට. එතකොට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය බජට් එකෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අඩු කරගත්තා. එතකොටත් යම්කිසි සහනයක් එනවා රටට. තුන්වෙනි එක තමයි ණය සීමා කාලය, ගෙවිය යුතු කාලය. ඒ කාලය වැඩි කරගන්න තියෙන අවදානම අඩු වෙනවා. ඉතින් මේ ලක්ෂණ ඔක්කොම එකට තමයි බලන්න ඕනේ. ණයබරතාවය කියන්නේ ණය ප්‍රමාණය, ආදායමට සාපේක්ෂව කොච්චරද, ගෙවිය යුතු පොලිය ප්‍රමාණය, ගෙවන්න තියෙන කාලය, ඒ ඔක්කොම බලලා තමයි අපි තීරණය කරන්නේ ණයබරතාවය මේ අමාරුද නැද්ද කියන එක. අනිත් එක පිටරට මුදල් වලින් අපි ණය අරන් තිබුණා නම් රුපියල ප්‍රමාණයත් හරි වැදගත්. මොකද රුපියල් වලින් තමයි අපි බජට් එකේ වෙන් කරන්නේ. ඉතින් වැඩිපුර රුපියල පිරිහිලා නම් ඒතර වෙන් කරපු යුතු මුදල වැඩි වෙනවා. ඉතින් දැන් ඒව ඔක්කොම දැන් මතක තියාගෙන අපි දැන් තත්ත්වයට. දැන් තත්ත්වයට යනකොට අපි දකින්නේ මොකද්ද? දැන් අපි මේ රට බාර ගන්නකොට නැවත වරක් පොලි අනුපාතය වැඩි වෙලා තිබුණා. ණය ප්‍රමාණය නැවත වරක් 70%කට අපි අඩු කරගත්ත ඒ ණය ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයට අඩු වුණා 2014 අග වෙනකොට අපි අඩු කරගත්ත 71 දක්වා. ඒ කියන්නේ ඔක්කොම වැඩ කරලා ඔය ඔක්කොම යටිතල පහසුකම් හදලත් දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පොලි මේ තිබිච්ච ණය ප්‍රමාණය 71යි. පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා 6ට. අර මේ ණය ස්ටොක් එකේ ඒ කියන්නේ ණය තොගය වෙනුවෙන් තිබිච්ච ආපසු ගෙවීමේ කාලය අවුරුදු දෙකමාරේ තිබිච්ච ඒ ණය ස්ටොක් එකේ කාලය අපි 7මාර දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර ඒ ස්ටොක් එක අරගෙන තමයි මේ අය කටයුතු කරලා පොලි අනුපාතය වැඩි කරගත්තා, ණය ප්‍රමාණය වැඩි කරගත්තා. දැන් අපි බාර ගන්නකොට නැවත වරක් 90% දක්වා වැඩි වෙලා තියෙනවා ණයබරතාවය. ඒක අසීරු කාර්යයක්. ඒක අපි දන්නවා. ඒත් එක්කම රුපියලේ ප්‍රමාණය අප්‍රමාණය වීම නිසා දැන් බජට් එකෙන් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පොලි අනුපාතය වැඩි වෙලා තිබිච්ච නිසා ඒකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔබතුමා ඔය කිව්වා වගේ ණයබරතාවයේ යම් ආකාරයකට මේ අමාරු තත්වයකට ඇවිල්ලා තිබුණේ. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් මුලින්ම අපි කරගෙන තියෙන්නේ පොලි අනුපාතය අඩු කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැන් පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. ඉතින් එක අංගයක් දැන් අපි නිරාකරණය කරලා තියෙනවා. තව අංග දෙකක් තියෙනවා. ඒ අංගයක් තමයි රුපියලේ අගය. යම් ආකාරයකට දැන් ශක්තිමත් කරගත්තා නම් නැවත වරක් අපිට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් අපි කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ණය ගනිද්දී පුළුවන් තරම් රුපියල් වලින් විතරක් ගන්න අරගෙන ඩොලර් වලින් නොගෙන ඉන්නට අපි වෑයම් කරන්න අවශ්‍යයි. මොකද එතකොට තමයි අපේ අර අවදානම වැඩි වෙන්නේ.
ඒක වැඩි වෙන නොවන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ කල්පනාකරණය තමයි මේකේ තියෙන්නේ. දැන් අද අපිට අමාරු තත්ත්වයක් තියෙනවා. 2005 දී වගේම අමාරු තත්ත්වයක්, සමහර විට ඊටත් වඩා පොඩ්ඩක් වැඩියෙන් අමාරු තත්ත්වයක් තියෙනවා. ඒකට අපි දන්නවා මොනවද කළ යුත්තේ කියලා. ඉතින් ඒක කළ යුතු දේවල් අපි කරගෙන යනවා. යම් කාලයක් තියෙයි. ටිකක් අවදානම් මට්ටමක තියෙන කාලයක්. ලෝකයේ තියෙන ප්‍රශ්නත් දැන් උග්‍ර වෙලා තියෙනවා. අපි ගත්ත ගමන් කොවිඩ් ප්‍රශ්න නිසා අපිට යම් ආකාරයකට ණය ගැනීමේ තියෙන ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ඔක්කොම අපිට තියෙන ප්‍රශ්න. ඒ වුණාට මේ ප්‍රශ්න निराකරණය කිරීම තමයි අපේ වගකීම. ඒ කියන්නේ ඔබතුමාලාට ඉලක්කයක් තියෙනවා දැන් තියෙනවා නම් 90%කට ආසන්න ණයබරතාවයක්. ඔබතුමාලා ඉලක්කයක් තියෙනවද මේ අවුරුදු 5 අවසන් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ණයබරතාවයේ මෙන්න මේ ප්‍රමාණයක් දක්වා අපි අවම කරගන්න සූදානම් නැත්නම් අඩු කරගන්න සූදානම් කියලා? අපිට තියෙනවා ඉලක්කයක්. අපි 70 වගේ තැනකට ගේන්නට ඕනේ. අවුරුදු 5ක් කාලයක්. ඔව්. ඒ කියන්නේ ණය අඩු කර ගැනීම පමණක් නෙමෙයි එතනදි කරන්නට ඕනේ. අපේ ආදායම වැඩි කර ගන්නට ඕනේ. දැන් ඔබතුමාට තියෙන ණය ප්‍රමාණය දසුන් එක පැත්තකින් අඩු කර ගැනීම කරගන්න පුළුවන්. ඔව්. තව පැත්තකින් ආදාය වැඩි කරගත්තොත් ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවනේ එකපාරටම. ඔව්. දැන් මගේ ආදායම තිබුණේ ලක්ෂය නම් මට ගෙවන්න තිබිච්ච ණය ප්‍රමාණය 20000 නම්. එතකොට මම කියනවා මට 20%ක් දැන් ගෙවිය යුතුයි කියලා මගේ ආදායමෙන් ණය වෙනුවෙන්. මගේ ආදායම වැඩි කරගත්තොත් ලක්ෂ 2කට. එතකොට අර තාමත් 20000 නම් ගෙවන්න තියෙන්නේ. ඒක 10% වෙනවා. ඒතර ඒ තවත් ක්‍රමවේදයක් ඒක. ඉතින් ඒ වගේ ක්‍රමවේද අපි පාවිච්චි කරන්නත් ඕනේ. අපි පුළුවන් තරම් ඉක්මනින් අපේ රටේ ආදායම වැඩි කරගන්න පුළුවන් නම් ඒ ක්‍රමවේදයන් ඔස්සේ අපිට තියෙන මේ අවස්ථාවක් වැඩි කරගන්න පුළුවන් නම් එතකොටත් අර උත්තරේම එනවා. ඔව්. ඉතින් මේ වගේ මේ කටයුතු වලට අපි නිරත වෙන්නට අවශ්‍යයි. ඉතින් සමහර වෙලාවට ණය ගෙවනවා එකටත් වඩා හොඳයි අපිට ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒතර අපි ණය ගෙවීමේ ශක්තිය අපි වැඩි කර ගන්නවා. ඉතින් අපි ඒ ක්‍රමවේදයට අපි යොමු වෙනවා. ආදායම වැඩි කර ගන්නට ඕනේ හැමතිස්සෙම. ආදායම වැඩි කරගත්තේ නැත්නම් රටේ පැවැත්මක් නැහැ. රටට අලුත් මේ දේවල් එකතු වෙන්නේ නැහැ. දැන් කවුද කැමති සදාහටම එකම ආදායම තියාගෙන ඉන්නේ? පුද්ගලයෙක් හැටියට කැමති නැහැනේ. රටකුත් ඒ වගේ තමයි. රටක් දියුණු වෙන්නට නම් රටේ ආදායම අපි වර්ධනය කරන්නට ඕනේ. රටේ ආදායම අපි දිනපතාම අලුත් දේවල් කරන්න පුළුවන් වෙන විදිහට ශක්තිය ඇති කර ගන්නට ඕනේ. අන්න ඒක තමයි අරමුණ. දැන් ඔය සෞභාග්‍ය දැක්ම තියෙන්නේ. ඔව්. සෞභාග්‍ය කියලා කියන්නේ රටේ වර්ධනයක් තියෙනට ඕනේ. රටේ තියෙන විදිහටම තිබුණොතින් සෞභාග්‍යයක් නැහැ. දැන් ඇත්තටම නිදහසෙන් මෙපිට අපි එහෙම වර්ධනයක් අත්පත් කරගත්තද කියලා බොහෝ දිනෙක ප්‍රශ්න කරනකොට ඔබතුමාට ඊට යම් අර්ථකථනයක් ඇති. දැන් අපි දන්න කාරණයක් තමයි මේ වෙනකොට ලෝකේ දරිද්‍රතාවයෙන්ම ඉහළම තිබුණු රටක් තමයි ඉතියෝපියාව. හැබැයි ඉතියෝපියාවේ වත්මන් අගමැතිවරයා නොබෙල් ත්‍යාගලාභී අබු අහමඩ් මහත්මයා නයිල් ගංගාවේ බ්ලූ නයිල් එක හරස් කරලා එතුමා මහා පරිමාණයේ වාරි කර්මාන්තයක් ආරම්භ කරලා තියෙනවා. ගිගාවොට් 6ක විදුලි බලධාරිතාවක් නිර්මාණය කරන්න. අනෙක් පැත්තෙන් අපේ රට වගේ 4 ගුණයක් බිම් ප්‍රදේශ ශාස්ත්‍රීය කරන්න. ඔවුන්ගේ ඉලක්කය තියෙන්නේ තව අවුරුදු 2කින් 3කින් වෙනකොට ඔවුන් දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න නිෂ්පාදන කාර්යය ආරම්භ කරන්න. දැන් අපිට තියෙන හැකියාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලංකාව වටේම මුහුද තියෙනවා. අපි කෘෂි ආර්ථිකයක් තියෙන්නේ. අහස බලපුවාම ඉර හැමදාම පායලා තියෙනවා වහින්න නැත්තම්. අනෙක් පැත්තෙන් දේශගුණ කලාප ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපිට තාම බැරි වෙලා තියෙන ඔබතුමා කියන ඉලක්කයට යන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ වැඩපිළිවෙල තුල ප්‍රමුඛතාවයන් හඳුනාගෙන තියෙනද අපි ආර්ථිකය ශක්තිමත් කරන්න මෙන්න මේ දිශාන්ත වලට ගමන් කරන්න ඕන කියලා. මම සම්පූර්ණ එකග වෙන්නේ නැහැ ඔබතුමා කිව්වම අපිට ඉලක්ක වලට යන්න බැරි වුණා කියන එක. අපිට අවුරුදු ගාණක් තිස්සේ ඉලක්ක වලට යන්න බැරි වුණා ඒක ඇත්ත. 2005 දී අපේ රට කොතනද තිබුණේ? පොඩ්ඩක් හිතලා බලන්න. 2005 දී ඉලක්කම් වලින් අපේ රට තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24ක ආර්ථිකයක්. එච්චරයි තිබුණේ. හැමෝම හිතාගෙන හිටියේ අවුරුදු 9කට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඩොලර් බිලියන 24 30 කෙරුවා නම් හොඳයි කියලා. සමහරවිට අපුඩිත් ගහයි එහෙම වුණා නම්. අපි 30ට නෙමෙයි ගෙනාවේ. අපි ගෙනාවේ 79ට. ලොකු වර්ධනයක් ඇති වුණා. 6.4ක වර්ධනයක් ඇති වුණා. පොඩ්ඩක් හිතලා බලන්න 2005 දී තිබිච්ච රටයි 2014 තිබිච්ච රටේ ලොකු වෙනසක් තිබුණා. පාරවල් වෙනස් තිබුණා. විදුලිය තිබුණේ 71කට පමණයි. හැබැයි ඔබතුමා කියන කාරණාත් එක්ක අනිත් පැත්තෙන් ප්‍රශ්න කරන එක ණය බර්තාවයත් ඒ සාපේක්ෂව වැඩි වෙනවා ඒකත් මම පෙන්වන්නේ. ණය බර්තාවය වැටුණානේ. 91 ඉඳලා 71 දක්වා අඩු වුණා. ණය බර්තාවත් අඩු වුණා. ඒක පුද්ගල ආදායම වැඩි වුණා. වැඩි වෙන්න තිබිච්ච ඔක්කොම දේවල් වැඩි වුණා.
අඩු වෙන්න තිබිච්ච ඒවා ඔක්කොම අඩු වුණා. ණයබරතාවයේ ණය ප්‍රමාණය වැඩි වුණා. ඒනකොට ආදායම එච්චර වැඩි වෙච්ච නිසා තමයි අපිට ඒක ප්‍රශ්නේ දැනුනේ නැත්තේ. 2014ට ඉස්සරින් ඔබතුමාට එක දවසක්වත් ඇහිලා තිබුණාද කවුරුත් කියනවා අපිට ණය ගෙවා ගන්න අමාරුයි කියලා. මට කියන්න. එක දවසක්වත් තිබුණේ නැහැ. අපේ ආර්ථිකය හැම අවුරුද්දෙම වර්ධනය වුණා. හැම අවුරුද්දෙම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වුණා. මිනිස්සු අලුත් දේවල් කරන්න පටන් ගත්තා. 2005 දී ඔබතුමාට මතකද එක දෙමව්පියෙක් තමන්ගේ දරුවන් පිටරට අරිනවා ඉගෙන ගන්න. හිතලා බලන්න. 2014 වෙනකොට කී දෙනෙක් කරලා තිබුණාද? කොහොමද කෙනෙක් ඇහුවම දැන් කෝ දුව? දුව ඕස්ට්‍රේලියාවේ. දුව පුතා ඇමරිකාවේ. ඒ උනේ කොහොමද? සල්ලි තිබුණේ කොහෙන්ද? ඒක දැන් ඔබතුමා කියන්නේ දැන් අපි ගත්ත ණය වලට සාපේක්ෂව අපි ආර්ථිකෙත් වර්ධනයක් කරා කියලා ඊට සාපේක්ෂව හරියටම හරි ණය අරගෙන වර්ධනය වෙනවා නම් ණය වැරද්දක් නැහැ. හැබැයි පහුගිය කාලේ කිව්වේ පහුගිය කාලේ ආණ්ඩුව ආවට පස්සේ ඔබතුමාලටත් මතකද කිව්වා ගත්ත ණය වලට සාපේක්ෂව මහ පොළවේ අපිට දකින්න හැකියාවක් නැහැ කියලා සංවාද. ඊට පස්සේ කාලේ තමයි ඒක සිදු වුනේ. අපේ කාලේදී හැම ණයකටම තිබුණා මොකක් හරි දෙයක් සිදු වෙලා. අපි දැක්කනේ. නොරොච්චොල හැදුනා. මහා අධිවේගී මාර්ගවල හැදුනා. ගොඩනැගිලි හැදුනා. ඒවා ඔක්කොම තිබුණා. ඊළඟ අවුරුදු 5 තුලදී තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවුනේ දසුන්. ඒක තමයි මම මේ කියන්න දන්නේ. අපේ ණයබරතාවයේ 71 ඉඳලා නැවත වර 90ට වැඩි වුණා. ඒකට සාපේක්ෂව මොනවද තිබුණේ? තිබිච්ච දෙයක් නැහැ. අලුතෙන් ව්‍යාපෘතියක් නැහැ. අලුතෙන් පාරක් හැදුනේ නැහැ. අලුතෙන් අධිවේගී මාර්ගයක් හැදුනේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ උගලකට අපි යොමු වුණේ. දැන් මේ උගලෙන් අපි ගැලවෙන්න ඕනේ. ඒක මම පිළිගන්නවා. ඒ පිළිගැනීමට අපි ඒකට යම් ක්ෂේත්‍ර ගැන අපි සැලකිලිමත් වෙලා කටයුතු කරන්න යන්නේ. ඒ නිසා තමයි. අන්න ඒ තුල වෙන ප්‍රමුඛතාවය ඔබතුමාලා හඳුනගෙන තියෙනවා. මම දැන් කිව්වේ ඒකනේ. අපි පොලි අනුපාතය අඩු කර ගන්න ඕනේ. රුපියල ශක්තිමත් කර ගන්නට ඕනේ. රුපියල නැවත වරක් ස්ථායී භාවයෙන් පවත්වාගෙන යන්නට ඕනේ. අලුතෙන් ණය ගනිද්දී පිට රටවල එල්ලි මුදල් වලට ගන්න නැතුව රුපියලෙන් ගන්න වෑයම් කරන්නට ඕනේ. අපිට මේ රටට ගලායනට පිට රට මුදල් ගලායනට අපි වාතාවරණය හරි ගස්සලා දෙන්නට ඕනේ. අලුත් ආයෝජන හැටියට ණය හැටියට නෙමෙයි. ඉතින් මේ ඔක්කොම දේවල් මේ ණයබරතාවයෙන්ුත් ගැලවෙන්න පුළුවන් වෙන ක්ෂේත්‍ර. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම දේවල් එකවර අපි කරන්නට අවශ්‍යයි. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මොකද මෙතනදී අපිට මේ ප්‍රශ්න අපි හඳුනාගෙන තියෙනවානේ. පසුගිය රජයට වෙච්ච ප්‍රශ්නේ තමයි ඔය කොච්චර ආර්ථික ප්‍රස්ථාරලා කියලා කිව්වට දසුන් ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ හඳුනාගත්තේ නැහැ. ඒගොල්ලෝ මුලින්ම පටන් ගත්තේ මොකද්ද කියන කතාව මේ රටේ බදු ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට මදි කිව්වා. ජනතාව මම දැක්ක සමහර අය අපුඩික හිටියා. ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේ බදු ප්‍රමාණය වැඩි කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝගේ සාක්ෂිතින් සල්ලි ටික ගන්නවා කියන එක. පස්සේ ගත්තා. ඊට පස්සේ මිනිස්සුන්ට බිස්නස් කරන්න බැරි වුණා. සුපර් ගේන්ස් ටැක්ස් කියලා එකක් ගැහුවා. ඊට පස්සේ ඔක්කොම ආර්ථික පැත්තෙන් බලාගෙන යනකොට කම්පැනි එක කඩා වැටුණා. ඊට පස්සේ මේ මිනිස්සු ආයෝජනය කරන්න නැවතුවා. ඉතින් මේවා තමයි වෙච්ච දේවල්. ඉතින් ඒවා ඒ වැරදි අපි නොකර ඒ වැරදි නිවැරදි කරගෙන අපි යන්නට ඕනේ. ඉතින් මට පේන්නේ තව ඊළඟ අවුරුදු කීපය තුළදී මේ ප්‍රතිපත්ති අපි දිගින් දිගටම එක හා සමානව කරගෙන ගියොත් විවිධ සර්ප්‍රයිසස් දෙන්න නැතුව, ඒ කියන්නේ අලුත් දේවල් මේ කරලා මිනිස්සුන්ට මේ අමාරු වැටෙන්න නැතුව ආර්ථිකය කල්පනා කරනවා කියලා කියන්නේ විශ්වාසනීය භාවය වැඩි කරන්නට. මිනිස්සු විශ්වාසනීය භාවය හරහා තමයි තමන්ගේ ආර්ථික කටයුතු කරගෙන යන්නේ. මොකද ආර්ථිකයේ පදනම ප්ලැට්ෆෝම් එක, ෆවුන්ඩේෂන් එක තමයි විශ්වාසනීය භාවය. ඉතින් ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ. ආර්ථිකය මෙහෙවන අය කෙරෙහි විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ. ඒ අයට තියෙනට ඕනේ යම්කිසි දැක්මක්. ඒ අය මේ ආර්ථිකය හරි තැනට ගෙනියයි කියලා විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ. ඇයි අපි සමහර දවස් දකින්නේ කොටස් වෙළඳ පොලේ අද තියෙන කොටස හෙට වෙනකොට වැඩි වෙන්නේ? වෙන මුකුත් දේවල් වෙන්නේ නැතුව ආණ්ඩුව වෙනස් වුණාම වැඩි වෙනවා. ඇයි? විශ්වාසනීය භාවය වැඩි වුණා නම් එතකොට ඒ අයට තියෙන ඒ ගෙවන්නට යන මුදල් ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඉතින් එවැනි දේවල් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් මෙතනදී ඊළඟ වසර කීපය තුළදී විශ්වාසනීය භාවය වැඩි වෙන විදිහට අපි දිගින් දිගටම කටයුතු කරනවා. එක දවසක් හරි විශ්වාසනීය භාවය පළුදු කරගත්තොත් ඒකෙන් තව නැවතවර ගොඩනැගීමට ගොඩාක් කාලයක් යනවා. ඉතින් ඒවා තේරුම් අරගෙන ආර්ථිකය කල්පනා කරන්නට ඕනේ. අපි ඒකට සූදානම්. ඔබතුමාලගේ ආණ්ඩුව පෝට් සිටි එක ආරම්භ කළාදී දෙවන අධිරාජ්‍ය පිළිබඳව මම දැක කතා කරලා තියෙනවා. එතනින් එහා ගිහලා මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් බිම්මට්ටමේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද මේ වෙලාවේ?
දේශීය ආයෝජකයන් සහ විදේශීය ආයෝජකයන් සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්ම. දැනටමත් අපි සාකච්ඡා කරලා තිනවා. ඔබතුමා මගේ කාර්යභාරයෙන් දිහා බැලුවොත් එතන එක කාර්යභාරයක් දීලා තියෙනවා ඉන්ටර්නැෂනල් බිස්නස් ජයන්ට්ස්. මේ රටට ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන්නයි කියලා. ජනාධිපතිතුමා ඒක බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පෝට් සිටි වගේ නගරයක් අපි හරිගස්සලා එතන අපිට අලුත් ව්‍යාපාර අපි මේ රටට ආකර්ෂණය කරගත්තේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ගෝලීයව කටයුතු කරන සමහරක් සමාගම් ව්‍යාපාර මේ රටට ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ ව්‍යාපාරවල හෙඩ් ඔෆිසර්ස් එහෙම නැත්නම් රීජනල් ඔෆිසර්ස් අපි සමහරට මෙහි පවත්වන යනට අපි එයාට උදව් කරන්නට ඕනේ. එතකොට තමයි මේ රට ගැන යම් හැඟීමක් ඇති වෙන්නේ ලෝකේ. දැන් අපි කියනවා හොංකොං කියලා. හොංකොං වල තියෙනවා සිටි බැංක් එකේ හෙඩ් ක්වාටර්ස් එක. හොංකොං වල තියෙනවා HSBC එකේ හෙඩ් ක්වාටර්ස් එක. හොංකොං වල තියෙනවා ඩොයිෂ් බැංක් එකේ රීජනල් ඔෆිස් එක. එතකොට ඒව තියෙද්දි ඒ රටවල් ගැන යම් ආකාරයකට හැඟීමක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඒවත් අවශ්‍යයි. මොකද අපි ගෝලීය වශයෙන් මේ රට ස්ථාපනය කරන්නට ඕනේ. මේ රටට ඇවිල්ලා විවිධ රටවල් වලින් අය ඇවිල්ලා බිස්නස් කරන්න අපි ඒ තත්ත්වය අරන් දෙන්න ඕනේ. නැත්නම් මේවට අපිට මේ හැමදාම රෙස්ටොරන්ට් පමණක් දාන්න බෑනේ මේ පෝට් සිටි එකක් හදලා. ඒකට තියෙනුනේ අනිත් බිස්නස් කරන කට්ටිය ඉන්න ඕනේ. ඒකට තමයි ඒ රටවල් වලින් ඇවිල්ලා මේ කට්ටිය ඉන්නවා. ඒ අය මේ රටේ සල්ලි වේදම් කරනවා. ඒ අයගේ මුදල් මේ රටට ගලා එනවා. ඒ ඔක්කොම දේවල් සිදු වෙන්නට ඕනේ. මේ ආර්ථික ක්‍රියාදාමයේ එක කොටසක් ඒක. ඉතින් ඒ වගේ දේවල් කරද්දී අපිට ඒ මට්ටම සකස් කර ගැනීමට අපිටත් තියෙන්න ඕනේ දැක්ම. ඉතින් ඒ දැක්ම අපි ක්‍රියාවට යොදවන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක අපි ඊළඟ මාස කීපය තුළදී අවුරුදු කීපය තුළදී ඉතාමත් ඉක්මනින් ඒක හදෙන්නට අපි මේ වාතාවරණය සකස් කරගන්නට අවශ්‍යයි. අර ආර්ථික කලාප සම්බන්ධයෙන් වන පොරොන්දු ඔබතුමාලා යථාවත් කරන්න ලෑස්ති මහ පොළොවේ. ආර්ථික කලාපයක් අපි දැනටමත් හදාගෙන යනවානේ. ඒ කියන්නේ ඒ ආර්ථික කලාප කියලා කියන්නේ දේශීය ආර්ථික කලාප තියෙනට ඕනේ. නිෂ්පාදන ආර්ථික කලාප තියෙනට ඕනේ. ඒත් එක්කම මේ විවිධ ක්ෂේත්‍ර සඳහා ආර්ථික කලාප තියෙනට ඕනේ. ඒවා ඔක්කොම හරහා අපි මොකද්ද මේ කරන්නේ? ආයෝජන ආකර්ෂණය කරගන්න එකනේ. දැන් හොඳ රෙස්ටොරන්ට් එකක් හැදුවොත් හොඳ වෙඩින් හෝල් එකක් හැදුවොත් තමයි වෙඩින් එක මිනිස්සු ඇවිල්ලා එතන ගන්නෙ. වෙඩින් හෝල් එක හදන්න නැතුව අපිට කියන්න බෑනේ ගහක් යට ඇවිල්ලා මේ වෙඩින් එක ගන්න කියලා. කවුරුත් කරන්නේ නැහැනේ. එතනට ඒ අවශ්‍ය විදියට හදලා දෙන්නට ඕනේ. එතකොට තමයි එතනට ඇවිල්ලා ඒ කට්ටිය ඇවිල්ලා එතන මේ පාවිච්චි කරද්දී තමයි ආදායම එන්නේ. දැන් අපි ලෝකයේත් එක්ක තරඟ කරන්නේ මේ පැතිවල. ලෝකයේත් එක්ක තරඟ කරද්දී ඒ ජාත්‍යන්තර මට්ටමට අපි මේක ගේනවා. ඒක තමයි පෝට් සිටි එකේ එක අංගයක්. පෝට් සිටි එක අපි ලෝකයට විදහා දක්වන්නේ. මේ පෝට් සිටි එක ආසියාවේම තියෙන හොඳම සිටි එකක්. එතනට එන්න. එතන ඇවිල්ලා බිස්නස් කරන්න. එතකොට අපේ රටේ ඉන්න තරුණ තරුණයන්ට එහෙම රැකියාවල් බිහි වෙනවා. ඉතින් ඒ තත්ත්වය ඇති කරන්නට නම් එතන හෝටල් තියෙන්නට ඕනේ. එතන එන්ටර්ටේන්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ පුද්ගලයන්ට Tamanගේ විනෝදාංශ තියෙන්නට ඕනේ. පික්චර් හෝල් තියෙන්නට ඕනේ. ඉතින් ඒක ඔක්කොම තියෙන්නට ඕනේ. එතකොට තමයි එතන හොඳ ස්පිරිතාල තියෙන්නට ඕනේ. හොඳ ඉස්කෝල තියෙන්නට ඕනේ. ජාත්‍යන්තර මට්ටමේ පාසල් තියෙන්නට ඕනේ. ඒ ඔක්කොම තිබුණොත් තමයි ඒ පැතිවලට මේ ජනතාව පිවිසෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා තේරුම් අරගෙන තමයි අපි එතනට පිවිසෙන්නට අවශ්‍ය. දැන් අපි දේශීය ආර්ථිකයක් සම්බන්ධයෙන් කතා කරනවානේ අජින්වත් කබ්රාල් මැතිතුමනේ. ඔබතුමාලා ආර්ථිකය කළමනාකරණය කරගෙන යනකොට 77 ගෙන ආපු විවෘත ආර්ථිකය ඔබතුමාලා අභියෝගයක්ද යම් මට්ටමක හැකිලීමකට ඔබතුමාලා සිද්ධ කරන්න ලෑස්ති නැත්නම් විවෘත ආර්ථිකය ওই විදිහටම පවත්වාගෙන යන්න ලෑස්තිද? ආනයන අපනයන කරන සීමාවන් පනවන්න ලෑස්තිද? අපි ඔය ලේබල් එකට වඩා අවශ්‍ය වෙන අපි මොකද්ද කරන්න කියන එකනේ. දැන් විවෘත ආර්ථිකයක්ද සංවෘත ආර්ථිකයක්ද ලිබරල් ආර්ථිකයක්ද තව මොකක්ද ආර්ථිකයක් කියනකට වඩා පැහැදිලි වෙනවා අපේ රටේ අපි අනුගමනය කරන ක්‍රමවේදය. අපි ණය බරතාව අඩු කරගන්න. වර්ධන වේගයක් ඇති කරන්න. අපි සියලු දෙනාටම රැකියාවල් බිහි කරන්නට ඕනේ. ඒවා තමයි අපිට තියෙන ප්‍රමුඛතාවය. ඒ ප්‍රමුඛතාවය ඔස්සේ තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සඳහා අපි යම් ක්ෂේත්‍ර මේ හඳුනාගෙන තියෙනවා. අපේ මේ ඔබතුමා කිව්වා රට වටේම තියෙන මූද. ඔව්. ඉතින් අපිට ඇඩ්වාන්ටේජ් එකක් නේ. ඒක වාසියක් නේ. ඉතින් ඒකේ ප්‍රයෝජන ගන්නට එපේ. එතකොට අපේ ආර්ථික ක්‍රමවේදයේදී අපි ඒක ප්‍රයෝජන ගන්නවද කියලා අපි බලන්න ඕනේ. ඒක ප්‍රයෝජනට ගන්නට ඕනේ. අපේ රටේ හොඳ දේශගුණයක් තියෙනවා.
ඒක ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒ සංචාරක ක්ෂේත්‍රයට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අපේ රටේ හොඳ ශ්‍රම බලකායක් තියෙනවා. ඒ ශ්‍රම බලකායට ඔබින ආකාරයට ඒක පාවිච්චි කරන්න ඕනේ. අපේ රට පිහිටලා තියෙන්නේ ගෝලීයව ඉතාමත් සුදුසු තැනක. ඒකේ ප්‍රයෝජන අපි ගන්නවද නැද්ද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපිට ඩුබායි එකත් අපිට තරඟ කරන්න පුළුවන්. සිංගප්පූරුවත් එක්ක අපිට තරඟ කරන්න පුළුවන්. අපිට හොඳ පෝට් එකක් තියෙනවා. අපිට හොඳ එයාපෝට් එකක් තියෙනවා. ඒවා අපි තේරුම් ගන්නට ඕනේ මේවා ඔස්සේ තමයි අපේ ආර්ථික ක්‍රියාදාමය මේ හසුරවන්න පුළුවන් වෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒවා තේරුම් අරගෙන අපේ රටේ අපිට ප්‍රමුඛතාවයන් හැටියට අපි මම දකින්නේ රැකියාවල් බිහි කරන්නට ඕනේ. හැම අවුරුද්දෙම අලුතෙන් රැකියාවල් අවස්ථා 4 තියෙනට ඕනේ. ජීවනෝපායන් තියෙනට ඕනේ. තරුණයෙක්ට තියෙනට ඕනේ බලාපොරොත්තුවක්. බලාපොරොත්තු සුඟුනාම තමයි ඔය බෝට් වල නැගගෙන යන්නේ වෙන රටවල් වලට. බලාපොරොත්තු තිරණ යන්නේ නැහැ. 2014 දී ඔබතුමාට මතකද එක්කෙනෙක් කියනවා මම බෝට් එක නැගලා යනවා කියලා. ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ ආවේ ඊට පස්සේ. මොකද මේ තිබුණ රැකියාව. ඕස්ට්‍රේලියාවේ ඉඳන් මම දන්නවා කී දෙනෙක් ආවද කියලා ලංකාවට ඒ කාලේ. මොකද ඒ බලාපොරොත්තු තිරනවා නම් තරුණයෙක්ට ඕනේ නැහැ මේ බෝට් එක නැගලා මේ කට්ට කාගෙන යන්න. ඉතින් ඒ නිසා ඒ වාතාවරණය සකස් කිරීම තමයි අපේ වගකීම. අපි ඒක කෙරුවේ නැත්නම් තමයි තරුණයන්ට ඒක කරන්න වෙන්නේ. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන ඒක අපි හරියට හැදුවොත් අපේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරන්නට පුළුවන් වෙන ආර්ථිකයක් අපි හදන්නට ඕනේ. අපේ රටේ භෝග, අපේ රටේ නිෂ්පාදන, අපේ රටේ තියෙන සේවාවන්, අපේ රටේ තියෙන ඒ ශක්තියින් පාවිච්චි කරගෙන අපේ උදාහරණයක් අපේ රටේ දේශීය වෙදකම බලන්න කොච්චර දුරට වර්ධනය කරගන්න පුළුවන්ද කියලා. ඒක අපි කරලා නැහැ තාම හරියට. ඒව කරන්නට ඕනේ. ඒවා අපි හරියට කෙරුවොත් ඒවා හරහා ලොකු මේ ආර්ථිකයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙනවා. ශක්තිමත් කරගන්න පුළුවන් ආර්ථිකය. අනිවාර්යයෙන්. ඔබතුමා සඳහන් කරා එකතරකදී අපේ රටේ මහ බැංකුව සතුව තිබුණු ඩොලර් සංචිත හිඳිලා තියෙනවා. පැත්තකින් ණය බරක් තියෙනවා. ඔය අතරේ තමයි අර MCC කිවිසුමේ ප්‍රධානයක් විදිහට ඩොලර් මිලියන 480ක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ. යම් තැනකදී මේ සියල්ල හිර වෙන තැන ආණ්ඩුව යලි එතෙන්ට අතගහයිද කියන කාරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ මේ වෙලාවේ සාකච්ඡාවක් තියෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තරයේ වෙන සාකච්ඡාව මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ විරාමෙන් පස්සේ.